ආහාර නිසාම නෙමෙයි. දැන් ආහාර ඇසිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව අපිට තියෙන දැනුවත්භාවය අඩු නිසාවත් පුතේ විශාල ප්‍රමාණයක් මිනිසුන් ඒගොල්ලෝ හිතන්නේවත් නැති මට්ටමේ රෝග තත්ත්වයන්ට ලක් වෙන අවස්ථාවන් විශාල වශයෙන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේ දවස්වල අපි සෝමාගට් එකකට යනවට වඩා ළඟ තියෙන කඩෙන් මොනවා හරි ද්‍රව්‍ය ටිකක් එකතු කරගන්න අපි උත්සාහ කරනවානේ සමාජයත් එක්ක ගැටෙන්න තියෙන ප්‍රවණතාවය අඩු කරගන්න. එතකොට දැන් අපිට පොඩ්ඩක් කතාව අමතක වෙමින් යන්නේ පොල් තෙල් වගේ දේවල් මිලදී ගන්නකොට ඒගොල්ලෝ කියන කාරණාවක් තියෙනවා. දැන් පොල් තෙල් දාගෙන යන්න බෝතලයක් ගෙනාවේ නැත්තම් පොල් තෙල් දෙන්නේ නැති කඩ තියෙනවා. නමුත් ගෙවල් ළඟ කඩේ නිසා හිතවත් ඒ නිසා අපිට අර සිලිසිලි බෑග්, ග්‍රොසරි බෑග් එකකට පොල් තෙල් ටික දාලා අපිට අරගෙන යන්න දෙනවා. එතකොට පහුගිය දවස්වල නම් මම දැක්ක සමහර කඩවල තියෙනවා මේ පොල් තෙල් එහෙම බෑග් වලට දාලා දුන්නොත් මට මතක විදිහට රුපියල් 50000ක දඩයක් අය කරනවා කියලා. එතකොට දැන් සිගරට් එකක් විකුණුවත් බාල වයස්කාර කෙනෙකුට මං හිතන්නේ මේ මට්ටමේ දඩයක් තියෙනවා කියලා. ඒතර 50000 කියන්නේ ලොකු මට්ටමේ දඩයක්. කඩුවක් තියාගෙන හිටියොත් රුපියල් 50යිද කොහෙද දඩේ. එතකොට පොලිතින් එකකට 50000ක් පොල් තෙල් දාලා දෙනකොට පොඩි ගැටලුවක් තියෙනවා කියලා තේරෙනවනේ ඒක ඇතුලේ. එතකොට දැන් අපි ඒක සලකන්නේ නැහැ. මම දැනුවත්ව මේ එහෙම ආරංචියකුත් නැහැනේ කවුරුත් එහෙම පොලිතින් බෑග් එකකට පොල් තෙල් දාලා දඩ කාපු පුද්ගලයෙක් පිළිබඳව. එතකොට පුතේ මොකද්ද මේ ඇයි භාවිත කරන්න එපා කියන්නේ කියන කාරණාව අපේ ඇයට තාම 100%ක් පැහැදිලි වෙලා නැහැ. දැන් මෙන්න මේ පුතේ පොලිතින් බෑග් එකක් හදනකොට ඔයගොල්ලොන්ට මතක නම් මේ තුනී පොලිතින් බෑග් එක, සෝරි බෑග් එක ගත්තොත් තුනී පොලිතින් ස්තර දෙකක් එකට අලවලා තමයි මේක හදලා තියෙන්නේ. ඒතර මෙහෙම එක පොලිතින් ස්තරයක් තියලා ඒ මත අනිත් පොලිතින් ස්තරේ එලලා හීට් එක භාවිතා කරලා තාපය යොදලා තමයි පුතේ බෑග් එකක් වෙන්නේ ඒක සීල් කරන්නේ. ඒකට තාපය යොදපු ගමන් එක පැත්තකින් බෑග් එක සීල් වෙනවා. ඊට පස්සේ තමයි කෑලි වලට කපලා ඒකක විදිහට ගොනු කරන්නේ. එතකොට දැන් එක පොලිතින් තට්ටුවක් කෙලලා ඒ මත අනිත් පොලිතින් එක තියලා තාපය මගින් සීල් කරනකොට ඒ ආසන්නයේ තියෙන තාපය නිසා මොකද මේ බෑග් දෙකේ තියෙන පොලිතින් ස්තර දෙක එකට ඇලෙනවා ගලව ගන්න බැරි වෙන්නේ. එතකොට පොලිතින් ස්තර දෙක ගලව ගන්න බැරි වෙන්න එකට ඇලුනොත් එහෙම ඒක බෑග් එකක් වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මතක නම් බෑග් එක විවෘත කරනකොට අපි මෙහෙම ඇඟිලි තුඩු මෙහෙම පිරිමැදලා තමයි බෑග් එක විවෘත කරන්නේ. එතකොට මේ බෑග් එක මේ මතින් තද කරනකොට එක ස්තරයක් මත අනිත් ස්තරේ ලිස්සලා ගිහිල්ලා තමයි බෑග් එක විවෘත වෙන්නේ. හරි. එතකොට පුතේ මේ බෑග් එකේ පොලිතින් තට්ටු දෙක අතරට එකට ඇලෙන එක වළක්වන්න සර්ෆැක්ටන්ට් කියලා හඳුන්වන රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඒ සර්ෆැක්ටන්ට් කියලා හඳුන්වන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා මොකද වෙන්නේ මේ ස්තර දෙක එකිනෙක ඇලෙන්නේ නැහැ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය ඉවරුණාගෙන් පස්සෙත් මේ ද්‍රව්‍ය පොලිතින් තට්ටුව මත රැඳිලා තියෙනවා. ඒතර ඒවා සාමාන්‍යයෙන් ජලය වගේ දිය වෙන්නේ නැහැ. නමුත් පොල් තෙල් දැම්මොත් අපි දන්නවනේ දැන් කොස් ගහක තියෙන කිරි කොහෙල්ලෑ ගෑවුනොත් එහෙම ඒවා ඉවත් කරන්න. දැන් අඹ කිරි වගේ දෙයක් වුණත් ජලයෙන් සේදුවාට පහසුවෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒතර පොල් තෙල් ටිකක් දාලා ඇතිල්ලුවොත් අයින් වෙනවා. එතකොට එහෙම ලක්ෂණ තියෙනවනේ පුතේ. එතකොට සමහර ඒවා ජලය තුල ඉතා හොඳින් දිය වෙනවා ඉවත් වෙනවා. සමහර ද්‍රව්‍ය තියෙනවා ජලය තුල දිය වෙන්නේ නැහැ. ජලය තුල දිය වෙන්නේ නැති බොහෝමයක් ද්‍රව්‍ය පොල් තෙල් වගේ දිය වෙනවා. එතකොට අර පොලිතින් බෑග් එකකට පුතේ පොල් තෙල් ටික දාපු ගමන් ස්තර දෙක එකට අලවන්න භාවිතා කරපු අර ස්වභාවයේ විරල දේහගත වෙන්න හොඳ නැති දේහගත වුණොත් පිළිකා වගේ තත්වයන් අනිවාර්ය මට්ටමින් නැති වෙන්න හැකියාව තියෙන ඒ විස රසායනික ද්‍රව්‍ය පොල් තෙල් එකේ දිය වෙනවා.
එතකොට ඒ පොල් තෙල් එක තමයි අපි ගෙදර ගෙනල්ලා ආහාර ඉහුම් පිහුම් කටයුතු සඳහා භාවිත කරන්නේ. සාමාන්‍යයෙන් තෙල් වල දියවුණු දේවල් පුතේ ආපහු ජලයට යන්නේ නැහැනේ. එතකොට ඒක තෙල් එකේම දිය වෙලා තියෙනවා. එතකොට තෙල් ටික ආහාර මාර්ග පද්ධතියේදී අපශෝෂණය කරනකොට තෙල් වල දිය වෙලා තියෙන ද්‍රව්‍යයක්. දැන් විටමින් A, විටමින් K, විටමින් D වගේ වපුතේ දේහයට අපශෝෂණය වෙන්නේ තෙල් එක්ක. එතකොට ආහාරයක තෙල් යම් ප්‍රමාණයක් තිබිය යුතුයි. හරි සීමාව ඉක්මවල නෙමෙයි. එතකොට ඒ තෙල් අපි ආහාරයට දාන අර තෙල් අර විදිහට රසායනික ද්‍රව්‍ය මගින් දූෂණය වෙලා තිබුණොත් ඒවත් පුතේ කෙලින්ම දේහගත වෙනවා. දේහයට ගියාගෙන් පස්සේ ඒ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය බිඳහෙලන්න හෝ ඉවත් කිරීම සඳහා දේහය තුල යාන්ත්‍රණයක් නැහැ. එතකොට වකුගඩු වලදී සිදුවන පෙරීමේ ක්‍රියාවලිය හරහා ගොඩක් වෙලාවට ඒවා ඉවත් වෙන්නේ නැහැ. ඒවා නැවත දේහය තුල මේද පටකාශ්‍රිතවම තැන්පත් වෙනවා. ඒවා පුතේ කල්ගත වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒවා නැවත නැවත බෙදෙමින් වර්ධනය වෙන බොහොම භයානක සෛල ගොනු පිළිකා බවට පරිවර්තනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ හැර පුතේ දැන් ඔය සර්ෆැක්ටන් පොලිතින් බෑග් එකේ කතාව හැරුණම සාමාන්‍ය ඒ වගේ ඇසුරුම් වලට පුතේ දැන් පොලිතින් මළු වලට ඔගොල්ලෝ දැකලා තියෙනවා ඔය තෙල් සහිත බෙදපු ද්‍රව්‍ය දාලා තියෙනවා. සමහර වෙලාවට පළතුරු වගේ ඒවා දාලා ගැට ගහලා තියෙනවා. එතකොට පළතුරු වගේ පෙනුනේ නැති වුණාට සුළු ප්‍රමාණයක් ඒ වගේ තෙල් වගේ ද්‍රව්‍ය තියෙනවා. එතකොට පොලිතින් බෑග් එක ඇතුලේ තියෙන එක ආහාරයේ තැවරෙනවා. සමහර විට පොලිතින් එකේ තියෙන වර්ණක ඩයි එකත් සමහර වෙලාවට සුළු ප්‍රමාණයක් මේ ද්‍රව්‍ය තුල දී වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම තෙලුත් එක්ක දේහගත වෙනවා. ඒවා මගින් ඉතා භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කතාව වළක්වන්න තමයි ලොකු දඩයක් දාලා ඒ ක්‍රියාවලිය සීමා කිරීම සඳහා කතාවක් ගොඩ නැගුවේ. නමුත් අපේ අයට පුතේ පහසුව විතරයි අවශ්‍ය වුණේ. ඒ නිසා එක සැරයක් කෑවට කමක් නැහැ කියලා හිතාගෙන ඒ ක්‍රියාවලිය කරනවා. එතකොට ජීවිත කාලය තුලදී දෙතුන් වතාවක් ඒ වැඩේ වෙනකොට පිළිකාවක් වර්ධනය වෙන්න අවශ්‍ය ප්‍රමාණයට රසායනික ද්‍රව්‍ය දේහගත වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාගේ වේලාව මත ඒ අවසානය වෙන්න පුළුවන්. පැහැදිලි නේද මම කියන කාරණාව? ඒ නිසා සමහර දේවල් වලට ඉතා පැහැදිලිව අවධානය යොමු කළ යුතුයි. තව කාරණාවක් දැන් ඔයගොල්ලෝ මතක් කරලා බලන්න මේ සාමාන්‍යයෙන් එලිමහනේ තියෙන කඩවල පාරායිනේ තියෙන කඩවල ගොඩක් වෙලාවට ටවුන් එකක තියෙන කඩවල හෝටලයට ඇතුල් වෙන තැන තමයි පුතේ ප්ලාස්ටික් ඇසුරුම් වල තියෙන බීම වර්ග අහුරලා තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඇතුළේ ඉන්න මුදලාලිට අවුව වැටෙන එක වළක්වන්න තමයි බීම ටිකයි වතුර බෝතල් ටිකයි අහුරලා තියෙන්නේ. එතකොට දැන් මේ බීම වලට මේ ප්ලාස්ටික් බෝතල් වලට දවස මුළුල්ලේම ප්‍රබල විදිහට සූර්යාලෝකය වැටෙනවා. අපි හිතන්නේ නැති කාරණා. එතකොට එලිමහනේ වතුර බෝතල් තියෙනවා දැක්කොත් තමයි අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ වතුර එකක් ගන්න යන්න. එතකොට සාමාන්‍ය රටාව තමයි එළියේ තියලා තියෙන වතුර බෝතල් ටික ආපහු ගිහිල්ලා ෆ්‍රිජ් එකට දානවා. ෆ්‍රිජ් එකෙන් අරන් විකුණනවා නැවත ගෙනල්ලා දානවා. මොකද ලොකු වෙලාවක් ඒගොල්ලෝ අවුවේ තියලා තියන්නේ නැහැ. මොනොත් අර ලේබල් එක සූර්යාලෝකයට පිච්චෙනවා. එතකොට මිනිස්සු කවුරුත් මිලදී ගන්නේ නැහැනේ. ඒ නිසා මේ මාරු වීමේ ක්‍රියාවලිය නැවත නැවත වෙනවා. මේකේ තියෙන ගැටලුව තමයි ප්ලාස්ටික් බෝතලයට පුතේ සූර්යාලෝකයේ වැටුනම සූර්යාලෝකයේ තියෙන UV කිරණ වගේ ඒවා මගින් ප්ලාස්ටික් බෝතලයට ඒ කිරණේ වැටුණු ගමන් ප්ලාස්ටික් බෝතලයේ තියෙන සංඝටක කැඩෙනවා. ඒ කැඩෙන සංඝටක ටික ජලයේ අවලම්බණය වෙලා හරි ජලය තුල පවතිනවා. එතකොට ඒ ජලයේ එහෙම නැත්නම් ඒ බීම් එක පානය කරනකොට ප්ලාස්ටික් බෝතලයේ තිබුණු සංඝටක දේහගත වෙනවා. එතකොට ඒවත් පුතේ නැවත ඊටා සියුම් මට්ටමේ තිබුණු සංයෝග නම් නැවත ඒවා මේද තුල වගේ දී වෙලා ආහාර මාර්ගයේදී අවශෝෂණය වීමේ ප්‍රවණතාවය තියෙනවා. එතකොට ඒවා මගිනුත් පසුකාලීනව සංකූලතා ගැටලු සෞඛ්‍ය තර්ජන ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාවලිය නිර්දේශ කරන ඒවා නෙමෙයි. එතකොට ඒවා ඍජු සූර්යාලෝකයේ තැම්පත් කිරීම කිසිසේත්ම යෝග්‍ය වෙන්නේ නැහැ. නමුත් අපේ රටවල් වල තියෙන ප්‍රවණතාවයක් තමයි කතාව එහෙම. එතකොට අපි පුරුදු වෙන්න ඕනි කාරණාව තමයි අතට ගත්ත ගමන් බෝතලේ අපිට බලන්න පුළුවන් වටේ
සූර්යාලෝකයට ඒකේ වර්ණය පිච්චිලා තියෙනවාද? ලේබල් එකේ වර්ණය පිච්චිලා තියෙනවාද? එතකොට සූර්යාලෝකයේ පොඩි වෙලාවක් තිබ්බත් පුතේ වර්ණේ අඩුවීමක් තියෙනවා. එතකොට එහෙමනම් ඒක සූර්යාලෝකයේ නිරාවරණය වෙලා තිබුණ එකක්. එතකොට එහෙම එකක පානය කිරීමේදී යම් ගැටලු සහගත තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් අමුද්‍රව්‍ය මිලදී ගත්තොත්, ආහාර ද්‍රව්‍ය මිලදී ගත්තොත් රෝග තත්ත්වයන් නැති වෙන්න තියෙන ප්‍රවණතාවයන් වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර අනිත් එක තමයි දැන් ඒව පිළිබඳව පුතේ අපේ රටවල් වල දැන් මේ ඇසුරුමේ විවිධ තොරතුරු අන්තර්ගත වෙනවා. ඒතර ඒව පිළිබඳව අවධානය යොමු කරන්න මේ මෑතක ඉඳලා තමයි මිනිස්සු මූලික වශයෙන් පුරුදු වෙලා තියෙන්නේ. එතකොට සෞඛ්‍ය පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙනවා. ඩංගු සීනි ප්‍රමාණයන් ඒක තුල දාලා තියෙනවා. එතකොට තමුන්ගේ දේහයට ගැළපෙන සීනි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වෙමින් මිලදී ගැනීම සිදු කරන්න පුළුවන්. එතකොට දැන් ඔය කොකාකෝලා වගේත් නිර්දේශ කරනවා නෙමෙයි සීනි සහිත සීනි රහිත විදිහට ඒගොල්ලෝ ලේබල් කරලා තියෙනවා. එතකොට ඒව පුතේ දැන් අවුරුදු ගණනාවකට කලින් ලෝකයේ දියුණු රටවල ඇසුරුම්කරණය ලේබල් කරණයත් එක්ක ආපියෝ. එතකොට දැන් අපේ රටවල් වල ඒව තියෙනවා. එතකොට ඇසුරුම තුල තත්ත්ව සහතික තියෙනවා. එතකොට SLS වගේ ඒවා තියෙනවා. එතකොට ආහාර බොහෝමයකට පුතේ SLS නිර්දේශ කරලා තියෙනවා. පානීය ජලය සඳහා SLS නිර්දේශ කරලා තියෙනවා. කිරි බීම වර්ග ඊට පස්සේ ටින් කළ මාළු වර්ග ඒව සඳහා SLS නිර්දේශ කරලා තියෙනවා. ඔයගොල්ලෝ නිකන් කල්පනා කරලා බලන්න හැමදාම මොනවා හරි ඇසුරුමක් තුල තියෙන ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නවා. දවස් කීයක් බලලා තියෙනවද? ඒකට SLS සහතිකයක් තියෙනවද කියලා? එතකොට තත්ත්ව සහතිකයක් කියලා කියන්නේ ආහාරයේ විශ්වාසනීය බව පුතේ තහවුරු වෙන එක තැනක්. එතකොට මේ විශ්වාසනීය බව තහවුරු වෙන්න ඒ සහතිකය බලලා ගත්ත අවස්ථා කොච්චර තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. එතකොට අපි අන්න ඒ වගේ තැනක ඉන්නේ. එතකොට අපි කියවන්න පුළුවන් පරිගණක සාක්ෂරතාවය ඉහළයි. එක පුද්ගලයෙකුට තියෙන මොබයිල් ෆෝන් සංඛ්‍යාව ගත්තොත් එතකොට අපේ රටේ ජනගහනයට වඩා අපේ රටේ මොබයිල් ෆෝන් තියෙනවා. අපේ රටේ ජනගහනයට වඩා මොබයිල් කනෙක්ෂන් ගන්න තියෙනවා. ගොඩාක් ඩේටා භාවිතා කරන රටක්. ඒ කියන්නේ අන්තර්ජාලයත් එක්ක සම්බන්ධයි. එතකොට තොරතුරු අපි හොයනවා. නමුත් ඇත්තටම බැලුවොත් ඒ තොරතුරු වලින් කොයිතරම් ප්‍රමාණයක් අපි අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වන තොරතුරු එකතු කරගෙන තියෙනවද කියන කාරණාව ගැටලු සහගතයි. ඒ නිසා මේතනින් ඉස්සරහට ජීවිතේ හරි පොඩ්ඩක් කල්පනාවෙන් ආහාර ද්‍රව්‍ය ගන්නකොට මොකද අපේ රටවල් ඒගොල්ලෝ දන්නවා පුතේ නිෂ්පාදකයෝ හැම වෙලාවෙම අපේ මිනිසුන්ව රවට්ටන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ඇසුරුම පාට වෙනස් කරමින් පුතේ දැන් හොඳ උදාහරණයක් මේ දවස්වල කතා වෙන උදාහරණයක් සබන් වර්ග තියෙනවා. ඒතකොට ඒවා නිෂ්පාදනය කරනකොට දැන් සමහර සබන් වර්ග තියෙනවා පුතේ සජීව මතු පිට. ඒ කියන්නේ සමසේදීම සඳහා සුදුසු වෙන්නේ නැහැ. එතකොට ඒවා භාවිත කරන්නේ අජීව මතු පිට. එතකොට ටයිල් වගේ ඒවා සෝදන්න එහෙම ලී මේස මතු පිට පිරිසුදු කිරීම සඳහා තමයි මේ සබන් වර්ග නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයන් පුතේ සම සඳහා යෝග්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් නමුත් අපි ඇසුරුම දිහා බලලා ඒගොල්ලෝ බලන්න කාලෙන් කාලෙට වර්ණය සුවඳ කිසිම වෙනසක් නැහැ. ඒ නිෂ්පාදනයේ ඇසුරුම විතරක් පාට අකුරු ටික විදිහ තියෙන්නේ මේවා කියලා මාරු කර අපිට වෙළඳ දැන්වීම හරහා කියනවා. අපි ගිහිල්ලා දන්නේම නැතුව ගෙදර එනකොට අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම ඒවා තියෙනවා. එතකොට චුට්ටක් හොයලා බලනවා නම් ඕනි තරම් අන්තර්ජාලයේ තියෙනවා. YouTube වගේ එකට આવොත් තියෙනවා. ඕනි දෙයක් ගැන පුතේ තොරතුරු හොයාගන්න. එතකොට ඒ තොරතුරු හොයන විදිහ පිළිබඳ පවා මිනිස්සුන්ට තියෙන දැනුම හරි අඩුයි. එතකොට ඒ පිළිබඳ දැනුවත් වෙලා යම් කාරණා ප්‍රමාණයක් මිලදී ගන්න කලින් පොඩි දැනුවත්භාවයක් තියෙනවා නම් ඒ හරහා අපේ ශරීරයට රෝග තර්ජන ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන්. ඒතකොට ඒ ඔක්කොම පුතේ අපේ පාඩම් වල ඉස්සරහට සාකච්ඡා කරමින් යනවා. ඒතකොට මේවා පාඩම ඉගෙන ගත්තත් නැතත් සාමාන්‍යයෙන් පොදුවේ දැනගෙන සිටිය යුතු මූලික කාරණා කියලා හඳුන්වන්න පුළුවන්. අනිත් එක දැන් ඔය ආහාර ද්‍රව්‍ය ගැන කතා කරනකොට දැන් ටින් කළ ආහාර ද්‍රව්‍ය තියෙනවා. හරි. ඒකට ටින් කළ මාළු වෙන්න පුළුවන්, බීම වර්ග වෙන්න පුළුවන්, ටින් කරන ලද පළතුරු වගේ වෙන්න පුළුවන්. දැන්
ඒ ටින් එක පුතේ ගොඩක් වෙලාවට යකඩ ලෝහ ඇසුරුමක් මලකට කන එක වළක්වන්න ඇතුල් පැත්තෙන් ටින් වගේ ලෝහයක් ආලේප කරලා තියෙනවා. ඒතකොට ඒකෙන්ම තමයි ඔය ටින් කියන නම. එතකොට ඒ ටින් එකේ ඇතුල් පැත්ත පෘෂ්ඨය ඔයගොල්ලෝ බැලුවොත් ඇතුල් පැත්ත පෘෂ්ඨය පුතේ සාමාන්‍ය ලෝහ වෙනුවට නිකන් අර කහ පැහැයකට කිට්ටු වර්ණයක් තියෙනවා. ඒතකොට ඒ තමයි ආලේප කිරීම. ඒ හරහා පුතේ මලකඩ කෑම සීමා කරලා තියෙනවා. හරි මලකඩ කන්න තියෙන ප්‍රවණතාවය වළක්වලා තියෙනවා. ඒතර ටින් එක බිම වැටුනොත් ඇතුළට නැවුනොත් දැන් ටින් එක පොළොවට වැටුනම ටින් එක නැවෙනවා. නැවුනම මේ ඇතුල් පැත්ත පෘෂ්ඨය සමහර විට පුපුරන්න පුළුවන්. ඒතකොට මේ පුපුරුන තැනින් අර අභ්‍යන්තරයේ තියෙන යකඩ පෘෂ්ඨයේ නිරාවරණය වෙන නිසා එතන ඉඳලා මලකඩ කෑම ආරම්භ වෙනවා. ඒතකොට ආහාරයට මලකඩ මිශ්‍ර වෙනවා. ඒ හැර පුතේ යකඩ වලට හැකියාව තියෙනවා ආහාරයේ තියෙන එන්සයිම ප්‍රතික්‍රියා වේගවත් කරන්න. ඒතකොට ඒ හරහා ඊළඟට තියෙන භයානක කාරණාව තමයි විශේෂයෙන් ඔය මස් වර්ග වගේව ගබඩා කරලා තියෙනකොට මාළු වර්ග ගබඩා කරලා තියෙනකොට සිදුවන අසාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියා නිසා විෂ වීම ඇති වෙන්න පුළුවන්. ඒ හරහා ක්ෂණිකව සිදුවන මරණය වගේ තත්ත්වයන් දක්වාම ඒක ප්‍රබල වෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් ටින් එකක් වගේ එකක් මිලදී ගන්නකොට ඇතිතරම් තියෙනවා. අපි ඕනේ නැහැනේ එකම මුදල ගෙවන්නේ. ටින් එක පොඩ්ඩක් කරකවල බලනවා තැළුණු තැන් තියෙනවද. ඊට පස්සේ ටින් එකක් ඇතුලේ පුතේ තරල මොනවා හරි ජලය අන්තර්ගත කරලා සීල් කරලායි තියෙන්නේ. එතකොට පොඩ්ඩක් මාපට ඇඟිල්ලෙන් ප්‍රෙස් කරලා බලන්න ටින් එක එබෙන්න බෑ. ඒතර ඇතුලේ වායු පිරීලා තියෙනවා නම් තමයි ටින් එක මාපට ඇඟිල්ලෙන් දද ගන්නකොට එබෙන්නේ. තදට නෙමෙයි. යම් පීඩනයක් යොදපුවම ටින් එක එබෙන්නේ නැහැ. මොකද ඇතුලේ සම්පූර්ණයෙන් පැක් වෙලායි තියෙන්නේ. ඒතකොට එහෙම මාපට ඇඟිල්ලෙන් පොඩ්ඩක් තද කරලා බලන්න පුළුවන්. ඒතකොට එබෙන ගතියක් තියෙනවා නම් වායු සහිත කොටසක් තියෙන්න පුළුවන්. වායු සහිත කොටසක් තියෙනවා කියන්නේ සමහර වෙලාවට ගුණාත්මක භවයේ අඩුවක් තියෙන්න පුළුවන්. ඒ හැර තැරිලා තියෙනවා නම් මලකඩ කෑම ආරම්භ වෙලා තියෙන්න පුළුවන්. අභ්‍යන්තරයේ මලකඩ ආහාරයට එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා සිදුවන එන්සයිම ක්‍රියාවලිය වල ප්‍රතිඵලයක් විදිහට විෂ වීම වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ මිලම ගෙවල පුතේ නිකන් අමාරු වෙටෙන්න ඕනේ. එතකොට මුදලාලි වෙනුවෙන් යහපතක් කරන්න ඕනේ නෑ හැම වෙලාවෙම. එතකොට අපි යම් මුදලක් ගෙවලයි ගන්න. එතකොට මේ භාණ්ඩ දිහා බලලා ගත්තම හරි. අනිත් එක දැන් අපි නිතර අහලා තියෙන කාරණාවක් දැන් මමත් දැකලා තියෙනවා සමහර වෙලාවට මගේ පවුල ආශ්‍රිතවත් ඉන්න වැඩිහිටියෝ සමහර වෙලාවට කියනවා දැන් ආහාරයක නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනයක් ගහලා තියෙනවානේ. ඒතර සමහර වෙලාවට අද ආහාරයේ කල්ලිකුත් වෙනවා. එතකොට දැන් කේක් එකක් වෙන්න පුළුවන්, වෙන ආහාරයක් වෙන්න පුළුවන්. බිස්කට් එකක් වගේ නම් ලොකු ගැටලුවක් නැහැ. විශේෂයෙන් ඔය මස් මාළු වගේ දේවල්, කිරි ආශ්‍රිත නිෂ්පාදන වගේ දේවල් ගන්නකොට කල්ලිකුත් වීමේ දිනේ බලලා අද තමයි එක්ස්පයර් වෙන්නේ. හරි නැත්නම් ඊ එක්ස්පයර් වෙලා තියෙන්නේ කියලා පරිභෝජනය කරනවා. මොකද හැබැයි අපි හිතන්නේ නැහැ මේ ආහාරය නිෂ්පාදනය කරලා තියෙන්නේ කවද්ද? සමහරවිට මේ ආහාරය නිෂ්පාදනය කරලා තියෙන්නේ දැනට අවුරුද්දකට කලින්. ඒතර අවුරුද්දක් තිස්සේ යා ක්‍රමයෙන් පුතේ පරිහානි වෙමින් නැවිලා තමයි ඊයේ දිනේදී කල්ලිකුත් උනේ. එතකොට ඒ කල්ලිකුත් වෙන්න කිට්ටු දිනයක් වෙනකොටවත් ඒක පරිභෝජනය කරන්න සුදුසු මට්ටමේ නැහැ. ඒතකොට අපේ රටවල් වෙනකොට කල්ලිකුත් වීමේ දිනේ පුතේ අන්තිම ගැට්ටටම දාලා තමයි ඒගොල්ලෝ ගහන්නේ. හරි. එතකොට ඒ කියන්නේ ඒ දක්වාම වෙළඳපොලේ දැන් විදේශ වෙළඳපොළවල ඉහළ නාමයක් තියෙන මේ වෙළඳ සැල් ශ්‍රේණි තියෙනවා, සුපර් මාකට් තියෙනවා. එතකොට ඒ වගේ පුතේ කල්ලිකුත් වීමේ දිනයට මාස කිහිපයකට කලින් ඒවා වෙළඳ සැලේ රාක්ක වලින් ඉවත් කරනවා. එතකොට ඒ වෙළඳ සැල් තුල තියෙන්නේ පුතේ නැවුම් බව ආරක්ෂා වුණු ආහාර ද්‍රව්‍ය. හරි. එතකොට පිට රටවල ඉන්න ඔයගොල්ලෝගේ ඥාති යාළුවෝ ඉන්නවනම් අහලා බලන්න. එතකොට මේ කල්ලිකුත් වෙන්න ඔන්න මෙන්න තියෙන ආහාර මුකුත් නැහැ. එතකොට මේ හැම ආහාරයකටම මාස ගානක කල්ලිකුත් වීමේ කාලයක් තියෙනවා. ඒව රාක්ක වලින් අයින් කරනකොට සමහර වෙලාවට ඒ ආහාර ද්‍රව්‍ය චොක්ලට් වගේ ඒවා වෙන්න පුළුවන්. අපේ රටවල් වලින් තොග පිටින් ගෙන්නන දැන් කුණු ගෙන්නනවනේ පුතේ කන්ටේනර් ගණන් කුණුත් ගෙන්නන රටේ ඔය ආහාර ද්‍රව්‍ය කොහොමද ගෙන්නනවා? මෙහෙට ගෙනල්ලා ඒගොල්ලෝ මොකද කරන්නේ? නිෂ්පාදිත දිනය කල්ලිකුත් වීමේ දිනය ආපහු ස්ටිකර් කරනවා. ඒතර කවදාවත් නිෂ්පාදනයක් මිලදී ගන්න එපා. ස්ටිකර් එකක අලවලා තිනවනම් නම් කල්ලිකුත් වීමේ දිනයක්. ඒ කියන්නේ ඊට යටින් තව මොකක් හරි ඒගොල්ලෝ වෙනස් කරපු එකක් තියෙනවා.
ඊට පස්සේ දැන් කෑන් එකක් වගේ නම් කෑන් එකේ පියනේ තමයි නිෂ්පාදිත දිනේ කල්ලිකුත්ීමේ දිනේ ගහන්න ඕනේ. අර වටේ කොලේ තිබුණාට ඒක විශ්වාසවන්ත බව නැහැ. ඕනි කෙනෙකුට පුතේ කොලේ ගලවලා දාලා කොලේ print එකක් දාලා ආය අලවන්න පුළුවන්. ටින් එක එහෙමමයි. හරි ඒ නිසා ටින් එකේ පියනේ මුද්‍රණය වෙලා තියෙනවද කියන එක බලන්න. එතකොට ඒ වගේ දේවල් හරහා මේ ඔක්කොම ආහාර ඇසුරුමක තියෙන සාමාන්‍ය ලක්ෂණ SLS සහතිකයේ තියෙනවද බලන්න. සෞඛ්‍යයට ගැළපෙන සීනි ප්‍රමාණයන් තියෙනවද කියලා බලන්න. අඩංගු ද්‍රව්‍ය මොනවද කියන කාරණාව හොයලා බලන්න. හරි. ඊට පස්සේ නිෂ්පාදිත දිනය කල්ලිකුත් වීමේ දිනේ දෙකම බලන්න. එතකොට කල්ලිකුත් වීමට තව තිබුණා නිෂ්පාදනය කරලා තියෙන්නේ කොයිතරම් කලින්ද කියලා බලන්න. එතකොට ඒ තියෙන බඩු වලින් තෝරලා ගන්න කීපයක් අලුතෙන් තියෙන එකක්. එතකොට මුදල් කොහොමත් ගෙවන්න වෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය මගින් පුතේ සෞඛ්‍ය තහවුරු කරගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. හරි පැහැදිලි ඇසුරුමක තියෙන වැදගත්කම ඇසුරුමේ තියෙන තොරතුරු වල තියෙන වැදගත්කම අපි ඊට පස්සේ පාඩමේ තියෙන මූලික කාරණා කීපයකට අවධානය යොමු කරමු. ටියුට් එක ගන්න බලන්න.